right. අපි සතියක් පාසා ශුද්ධ ලියවිල්ල ඉගෙන ගනිමින් සිටිනවා. විශේෂයෙන් අපි මේ ඔන්ලයින් බයිබල් පන්තියට සහභාගී වෙන්නා වූ සියලුම දෙනාව ඉතාමත් ආදරෙන් සමගෞරවයෙන් අපි පිළිගන්නවා. අද දවසේදී විශේෂයෙන් අපි පාඩම් සති මම හිතන්නේ මාස 3ක් තිස්සේ මේ ඔන්ලයින් බයිබල් පන්තියේ අපි මේ ආකාරයෙන් සෑම ඉරිදා දවසකම මේ විදිහට කරගෙන යනවා. අද දවසේදී සුවිශේෂ දූ පාඩමක් කතා කරන්න යන්නේ. මොකද ඒකට හේතුවක් තිබෙනවා. විශේෂයෙන් මගේ දේශන වලට පාඩම් වලට සම්බන්ධ වෙන්නා වූ එක්තරා සහෝදරයෙක් සුමිත් කියලා ලංකාවේ අපේ සහෝදරයෙක් අසුව ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් තමයි අද දවසේ මම විශේෂයෙන් දවසේ පාඩම මම සූදානම් කරලා තිබෙන්නේ. හැමෝම දන්න කරුණක් තමයි දැන් ගොඩාක් එක ලංකාවේ ගොඩාක් ඉතුරුන් අතර මේක යනවා. මොකද ඒකට හේතුව ලංකාවේ එක්තරා ජ්‍යොතිෂවේදියෙක් නම කියන්නට කැමති නෑ ඔබ දන්නවා. ක්‍රිස්තියානි ධර්මයට විශේෂයෙන් ශුද්ධ ලියවිල්ල පුදුමාකාර විදිහට අපහාස කරනවා. ශුද්ධ ලියවිල්ලේ ඉගැන්වීම් වලට පුදුමාකාර විදිහට අපහාස කරනවා. ඉතින් ඔහු බැලුවා වීඩියෝවක් ඒ සුමිත් සහෝදරයා බැලුවා වීඩියෝවක් මට යොමු කරලා තිබුණා. අනේ මේකට කොහොම හරි උත්තර දෙන්න කියලා. මම සාමාන්‍යයෙන් ශුද්ධ ලියවිල්ල පාවිච්චි කරන්නේ නැහැ කිසිම කෙනෙකුට පහර දෙන්නවත් කිසිම කෙනෙකුට නින්දාවට අපහාසයටපත් කරන්නවත්. නමුත් ඔහු ඒ දේ ඉල්ලපු නිසා මේ දේවල් පැහැදිලි කරගත යුතු නිසා පැහැදිලි කර දිය යුතු නිසා මම කල්පනා කරා ඒ පිළිබඳව කතා කරන්නට. හැබැයි මම මේ කතා කරන පළවෙනි සහ අවසාන වීඩියෝ එක තව කෙනෙකුට තවත් කෙනෙක් දේව වචනේ වෙනුවෙන් කරලා තිබෙන මේ නැත්තම් අපහාසය නැත්තම් ක්‍රිස්තියානි අයව හඳුන්වන්නේ ගොන් මිනිස්සු හැටියට. නැත්තම් ඒ මනුස්සයා නැත්තම් ඒ පුද්ගලයා කියන වචනයෙන්ම ගත්තොත් ක්‍රිස්තියානි අය මිත්‍යාවට යොමු වෙලා නැත්තම් මේ ප්‍රබන්ධයේ විශ්වාස කරන්නා වූ ශුද්ධ ලියවිල්ල කිසිම පතනමක් නැති පොතක් හැටියට තමයි මේ පුද්ගලයා විස්තර කරන්නේ. නිසා ඒ ගැන විශේෂයෙන් අපි දන්නවා අපි අවසාන කාලේ ජීවත් වෙනවා අය හැටියට මෙවැනි පුද්ගලයෝ නපුර ආගුදු විදිහට පාවිච්චි කරනවා ක්‍රිස්තුන් දෙවියන් වහන්සේ ඉතින් ඈත් කරන්න. ඒ තරන්නේ තමන් දන්නා වූ තමන් අදහන්නා වූ දේ ඒක සොලවලා තමන්ගේ ඇදහිල්ල සොලවලා දෙවියන් වහන්සේ විසින් ඈත් කරන් දෙවියන් වහන්සේ දේව වචනේ පිළිබඳව ප්‍රශ්නාර්ථ ලක්ෂණක් මනුෂ්‍යයාගේ මනසේ ඇති කරලා මනුෂ්‍යව නැත්තම් ක්‍රිස්තුතුමාව දෙවියන් වහන්සේ තින් ඈත් කරන්ද මේක අදීයේ සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ලෝකේ පටන් ගැනීම සිටම සිද්ධ වුණු දෙයක්. ඒ නිසා මම අද දවසේදී කල්පනා කරා මේ පිළිබඳව ඔබ ඉදිරියේ තබන්නට ඕනේ කියලා. සමහරට ඔබගේ සිත පවා ඒ පුද්ගලයා කතා කරන දේවල් වලින් චංචල වෙලා ඇති. නැත්තම් ප්‍රශ්නාර්ථ ඇති. නොකියුවට මම දන්නවා ගොඩාක් අයගේ හිතේ මේ කාරණේ වැඩ කරනවා. ඉතින් මම ටිකක් ඒ ඔහුගේ වීඩියෝ එක නරඹනකොට ඇත්තටම මට නම් hina යනවා ඒ මනුස්සයා කතා කරනව කාරණා දිස බලනකොට. මොකද අපි ශුද්ධ ලියවිල්ල බලන්නේ ආත්මික ඇසෙන් මිසක් මනුෂ්‍යගේ විඥානයේ නොවේ, මනුෂ්‍යගේ කල්පනාවන් නොවේ. එහෙම කරගෙන යනගත්තු පුද්ගලයෙක් කෙනත් අපි අද දවසේදී අර සුද්ධ සිංහලෙම තමයි මමත් කතා කරන්නේ අද දවසේ. මොකද ඒකට හේතුව ඒ පුද්ගලයා කතා කරන්නේ හොඳම සිංහලෙන්. ඒ නිසා මමත් කල්පනා කරා ඒ සිංහලෙන්ම කතා කරලා ඒ පුද්ගලයාට පිළිතුරු දෙන්න අවශ්‍ය නිසා ඒ සිංහලෙන්ම මමත් අද දවසේදී කතා කරනවා. ඒ නිසා අපි ශුද්ධ ලියවිල්ල තියෙන්නේ කාටත් පහර දෙන්න නෙවෙයි. නමුත් දේවචනේ කියනවා දෙකතිපොතේ පොතේ ශුද්ධ ලියවිල්ල ලියා තිබෙන දේවානුභාවය. මම ඒ බයිබල් පාඩයෙන් මම දවසේදී පටන් ගන්න කැමති. තිමෝතියස්ට පවල්තුමා කියනවා කාරණයක් පිළිබඳව මේක කිතුරුවන් හැටියට පළමුව අපි අදහන්නට ඕනේ. ඒක අදහන්න නැතුව අපිට කිසි දෙයක් විශ්වාස කරන්න හැකියාවක් නැහැ. උතර පැහැදිලිව කියනවා දෙක තිමෝති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ කියනවා මම කියවන්ට කැමති 16 වෙනි පදේ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව සියලු යහපත් ක්‍රියාවලට සූදානම් වන පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල. එහෙමනම් මේක අපි පැහැදිලි කරනවා. දේව වචනේ පිළිගන්න ඩිග්‍රී ගහන්න ඕනේ නැහැ. ડોක්ටරේට් තමන්ට වෛද්‍ය උපාධිය නැත්නම් ડોක්ටරේට් සියෙන් ඕනේ නැහැ දේව වචනේ කියා දෙන දේ පිළිගන්න.
දැන් උගතුන් බුද්ධිමතුන් වෙන්නට ඕනේ නැහැ දේව වචනේ තිබෙන ඒවා දේවල් පිළිගන්න. සුද්ධ ලියවිල්ල පිළිගන්න දේව වචනේ කියනවා උන්වහන්සේම යේසුස් වහන්සේම කියනවා උන්වහන්සේ පියාණන් වහන්සේට කතා කරලා කියනවා පියාණන් වහන්සේට සුතුවන්ත වෙනවා මේ සුද්ධ ආලෝකයේ උගතින් බුද්ධිමතුන්ට එල්තරව නොකර දුප්පත්යට දිලින්දන්ට එල්තරව කරන නිසා වහන්සේට සුතුවන්ත වෙනවා කියලා. ඒ නිසා අද දවසේදී අපි ටිකක් ඒව ගැන කතා කරමු. නිසා කිසි කෙනෙකුට මේ ඩිග්‍රී ගහන්නවත් නැත්නම් PhD ගහන්නවත් අවශ්‍ය නැහැ සුද්ධ ලියවිල්ල ලියා තිබෙන මේ සුද්ධ සත්‍යතාවයේ තේරුම් ගන්න. උන්වහන්සේ සරලව දෙන්න ඕන දේ මනුෂ්‍යගේ ගැලවීමට අවශ්‍ය කරන දේ ඊටාම සරලව දී තිබෙනවා. ඒ නිසා අපි ඒ කාරණේ තේරුම් ගන්න. පිට පැහැදිලිව කියනවා පාවුල්තුමාත් හොඳ උගතේ බුද්ධිමතෙක්. පාවුල්තුමා දෙවියන් වහන්සේගේ සභාවට පීඩා කරවා මේක උන්වහන්සේ පිටවව සභාවට පීඩා කරා උන්වහන්සේගේ සභාවට විරුද්ධව මිනිස්යන් මරණයටපත් කරා දේවචනය කියන්නේ සභාව නාස්ති කළා පුද්ගලයාට ඔය වගේ ලොකුකම් පෙන්වුවා පුද්ගලයාට දෙවියන් වහන්සේ මුණ ගැසෙනවා දමස්කයට යන මාර්ගයේදී. ඔව් උන්වහන්සේව දකිනවා. ඒ නිසා අපි මේ පුද්ගලයා ගැන අනුකම්පා කරනවා. මේ පුද්ගලයා කතා කරන්නව දේවල් ගැන. ඒ නිසා දෙවියන් වහන්සේත් එක්ක දෙවියන් වහන්සේට සරසම් කරන්නටවත් දෙවියන් වහන්සේ එක්ක සෙල්ලම් කරන්නටවත් බෑ. ඒ නිසා තම මිනිස්සෙක් තම වපුරුණු දේ තම කපා ගන්න. ඒ නිසා ඔහු වපුරුණු දේ ඔහු ඉදිරියේදී කපා ගන්න. අපි ක්‍රිස්තියානි අය හැටියට උන්වහන්සේ අපිට දී තිබෙන ආලෝකයේ විශ්වාස කරනවා. ඒ නැත්නම් මනුෂ්‍ය විඥාණයෙන් මනුෂ්‍ය කල්පනාවෙන් මනුෂ්‍ය හිතන පතන යන දේ අනුව තීරණය කරනවාද කියලා අද දවසේදී එහෙම තීරණය කළොත් ඔබට සිද්ධ වෙන කාරණේ පිළිබඳව අද දවසේදී අපි අද දවසේදී ඉගෙන ගන්න යනවා. ඒ නිසා ඒ දේ තේරුම් අරගෙන මම කිව්වා ඒකයි. ඊට පස්සේ මම මේ වගේ දේශනය හදන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමන් තේරුම් ගත්තාම මේ පුද්ගලයා කතා කරන්නේ සම්පූර්ණම ඒක එන්නේ නපුරාගෙන් ඒක සම්පූර්ණ දේ වචන එක්ක නොවන ගැනීමක් කියලා එයි නැත් වෙන්න ඕන. එක දේශනාවක් හොඳටම ඇති තමන් ඒක සුවාම දැන් අද දවසේ මම ඔබට ඉදිරිපත් කරන මේ උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව ඉදිරිපත් කරන දේශනාව ඔබට හොඳටම ප්‍රමාණවත් ඒ පුද්ගලයාගේ ගැන්වීම් වලින් ඈත් වෙලා නැත්නම් ඒක ඇත්තටම ඔබව විවුල් කරනවා නම් ඔබගේ ඇදහිල්ල සොලවනවා නැත්නම් ඔබගේ මනස තුළ ප්‍රශ්නාර්ථ ලකුණක් ඇති කරනවා නම් ඒක අපි එක ඉගැන්වීමක් හොඳටම ඇති. මොකද සුද්ධ ලියවිල්ලේ පැහැදිලිව කියනවා. යම් කෙනෙක් සුද්ධ ලියවිල්ලට කතා කරන්නේ නැත්නම් එකඟව කතා කරන්නේ නැත්නම් ඒ පුද්ගලයා තුළ ව්‍යවස්ථාව සාක්ෂිය සම්පූර්ණ වෙන්නේ නැත්නම් ඒ පුද්ගලයා කතා කරන තුළ දේ තුළ ආලෝකයක් නැහැ කියලා. ඒ නිසා එකක් හොඳටම ඇති. ඒ නිසා මම විශේෂයෙන් මගේ සහෝදර සහෝදරයන්ට කියන්නට කැමති අද දවසේ දේශනාවෙන් පසු ඔබ තේරුම් ගන්නට යනවා මේ දේවල් සත්‍ය දේ කියන දේ. මොකද මෙතන පාවුල්තුමා පැහැදිලිව කියනවා තිමෝතියස්ට සුද්ධ ලියවිල්ල ලියා තියෙන දේවානුභාවයෙන් ඒ විතරක් නෙවෙයි මුළු ලියවිල්ල මේ දේ කෙරෙහි අපි අදහන්නට ඕනේ. අප අදහන්නේ නැත්නම් ඒ අදහුවා නැත්නම් නොහදුවා නැත්නම් ඒ දේ කෙරෙහි අදහන් නැති අයට සිද්ධ වුණ කාරණයක් අපිට පරණ කිවිසුමේ උන්වහන්සේ ආදර්ශයක් පිණිස දීලා තිබෙනවා. ඒ නිසා මේක කියනවා දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමට තරවටුවට හික්මවීමට ධර්මිෂ්ඨකම කියලා ගුරුකම් දීමට තමයි සුද්ධ ලියවිල්ල දීලා තිබෙන්නේ. ඒ නිසා තරවටු කරන්නටත් උන්වහන්සේ සුද්ධ ලියවිල්ල දීලා තිබෙනවා. ඒ නිසා අද දවසේදී මම මේ බයිබල් පාඩයට අනුව අද දවසේදී විශේෂයෙන් මේ පිළිබඳව තිබෙනා මේ මිත්‍යාව පිළිබඳව නැත්නම් මේ වැරදි ඉගැන්වීම පිළිබඳව ඔබ ඉදිරියේ තවන්ට කැමතියි. දෙවියන් වහන්සේ ලෝකයේ මැවීම පිළිබඳව තියෙන සංකල්පය නැත්නම් මේ කාරණය මිත්‍යාවක්ද? එසේනම් ක්‍රිස්තියානි අය කිතුනවා මුලාව ගිහිල්ලාද? කිතුනවා වැරදි දෙයක් කෙරෙහිද අදහන්නේ කියන කාරණේ ඒ මාතෘකාව ඔස්සේ අද දවසේදී මම කතා කරන්න කල්පනා කරා. දැන් මේ පුද්ගලයා කියන කාරණේ තමයි ක්‍රිස්තු වර්ෂ 4004 ඔක්තෝබර් මාසේ 23 තමයි එහෙම තමයි දින ටික දෙන්නේ. දැන් මේ මිනිස්සයා පදනම් කරගන්නේ එක් විශාරද නැත්නම් ක්‍රිස්තියානි ගුතුන් සහ බුද්ධිමතුන් දී තිබෙනා ලියවිලි නැත්නම් එක මහාචාර්යවරුන් මේ ලෝකීය පටන් ගැනීම පිළිබඳව කරලා තිබෙනා අපි කියනවා රිසර්ච් කරලා තිබෙනවා බොහෝ අය ලෝකීය පටන් ගැනීම කවද්ද සිද්ධ වුණේ කියන කාරණා ඒ පොත්පත් ආදේශ කරගෙන තමයි මේ පුද්ගලයා කියන්නේ ක්‍රිස්තු වර්ෂ 4004 ඔක්තෝබර් මාසයේ 23 කියන කාරණේ. මම දන්නේ මේ පුද්ගලයා මේ පිළිබඳව රිසර්ච් කරලා මේ පුද්ගලයාගේ සොයා ගැනීම අනුව කියන දෙයක්ද එහෙම නැත්නම් මට මේ වීඩියෝ එක බලනකොට දැනුනේ එක පුද්ගලයන් විසින් නැත්නම් මහාචාර්යවරුන් විසින් කරන ලද ඒ ගවේෂණය නැත්නම් ඒ රිසර්ච් රිපෝර්ට්ස් අනුව
ඔහු දෙන්නා වූ මේ ෆිගර්ස් නැත්නම් මේ දෙන්නා වූ ස්ටැටිස්ටික්ස් තමයි ඔහු පාවිච්චි කරන්නේ මේ කාරණේ පෙන්වුම් කරලා. දැන් මම අහන්න කැමතියි අපි පිළිගත යුත්තේ කවුරු කියන දේද? දැන් මේක අපි තේරුම් ගන්න ඕන. මේ මහාචාර්යුන් ගුතුම් බුද්ධිමතුන් කියන දේද අපි පිළිගත යුත්තේ? එහෙම නැත්නම් සුද්ධ ලේවිල කියන දේද අපි පිළිගත යුත්තේ කියන කාරණය අපි තේරුම් ගත යුතුයි. එතකොට මම මේ බයිබල් පාඩේට ඔබගේ අවධානය යොමු කරන්න කැමතියි. බයිබලෙන්ම තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. වෙන කොහෙවත් නෙමෙයි. ක්‍රියාපොතේ පස්වෙනි පරිච්ඡේදය. මොකද අපේ අදහිල්ලේ පදනම සුද්ධ වූ බයිබලය නිසා. පස්වෙනි පරිච්ඡේදයේ 29 වෙනි පදයේ වෙන්නේ මේ ආකාරයෙන් කියනවා. පේත්‍රස් ප්‍රේරිතයෝද උත්තර දෙමින් මනුෂ්‍යන්ට වඩා දෙවියන් වහන්සේට අප කීකරු විය යුතුය. ඒ නිසා මනුෂ්‍ය කියන දේත් අපි පිළිගත යුත්තේ දෙවියන් වහන්සේ කියන දේද. ඒක අපි තේරුම් ගන්නවා. සුද්ධ ලියවිල්ල කියන දේ අපි තේරුම් ගනිමු. සුද්ධ ලියවිල්ල අපිට පවසන දේ අපි අද දවසේදී තේරුම් ගනිමු, පිළිගනිමු. මිනිස්සු කියන දේ නෙමෙයි. ගුතුම් බුද්ධිමතුන් ඒගොල්ලන්ගේ ගවේෂණයන් අනුව ඒගොල්ලන්ට ඕන දෙයක් කියන්නට පුළුවන්. ඒගොල්ලන්ට ඕන දෙයක් මිනිස්සු ඉදිරියේ තබන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපි සුද්ධ ලියවිල්ල කියන දේ තේරුම් ගනිමු. උන්වහන්සේ බොහෝ දේවල් අපිට එළිදරව් කරලා තිබෙනවා. සමහර දේවල් එළිදරව් කරලා නැහැ. අපිට ඒ සියල්ල සුද්ධ ලියවිල්ලේ පැහැදිලිව සඳහන් වෙනවා. අපේ ගැලවීමට අවශ්‍ය කරන සියල්ල උන්වහන්සේ එළිදරව් කර දී තිබෙනවා. සමහර කාරණා උන්වහන්සේ අපිට එළිදරව් කරලා නැහැ. ඒ නිසා ඒ දේවල් අපි අදහිල්ලෙන් පිළි අරගෙන ඒ විතරක් නෙමෙයි උන්වහන්සේගේ රාජ්‍යයේදී උන්වහන්සේ අපිට ඒ සියල්ල එළිදරව් කරන්නට යනවා. දැන් අපි යමු. දැන් මම ඔබිත්‍රි තියන්ට කැමති කාරණා කීපයක්. දැන් අපි මේ මැවීම ගැන තියෙන ප්‍රශ්නේ. එතකොට මැවීම ගැන තියෙන කාරණේදී අපි කල්පනා කරන්නට ඕනේ යේසුස් වහන්සේ බොරුකාරයෙක්ද? දැන් මේ ප්‍රශ්නේ මම අහන්නට ඕනේ. මොකද දැන් යේසුස් වහන්සේ අපි නැත්නම් ක්‍රිස්තියානි ශාස්ත්‍රවරයන් හැටියට උන්වහන්සේ මැවීම ගැන කතා කරලා නැද්ද? උන්වහන්සේ එතකොට අමතක කරන්නටකෝ ගෝලියෝ ගැන, අමතක කරන්නටකෝ පරණ ගිවිසුම ගැන, අමතක කරන්නටකෝ මෝසෙස් ගැන. හරි? එතකොට යේසුස් වහන්සේ මැවීම ගැන කතා කරේ නැද්ද? උන්වහන්සේ මැවීම ගැන එහෙමනම් කතා කරලා තියෙන දේවල් බොරුද? දැන් ඔහු කියන තර්කය තමයි මෝසෙස් කොහොමද මේ පිළිබඳව දැනන් හිටියේ? මෝසෙස් අවුරුදු ගණනාවකට පස්සේ තමයි මේ දේවල් උත්පත්ති පොත ලියන ලැබෙන්නේ. ඒකට මෝසෙස් කොහොමද මේක දැනන් හිටියේ? ඔහු කියන සමහර කනගාටුවට කරුණ තමයි සමහර ක්‍රිස්තියානි ධර්මාචාර්යවරයන් පවා මේ මැවීම ප්‍රශ්නාර්ථයකට ලක් කරලා තියෙනවා. ඔහු ඒ ලියවිලි අරන් කතා කරනවා. එතකොට ඒකයි මම කිව්වේ මේ උපාධි ගන්නට ඕනේ නැහැ, උපාධි ගන්නට ඕනේ නැහැ. වෛද්‍ය නැත්නම් වෛද්‍ය අපි කියනවා PhD එකක් නැත්නම් ડોක්ටරේට් එකක් ගන්න ඕනේ නැහැ. සුද්ධ ලියවිලි ලියා තිබෙන සත්‍යතාවය තේරුම් ගන්න. උන්වහන්සේ අවශ්‍ය කරන ඒ සුද්ධ සත්‍යතාවය සුද්ධ ආලෝකයේ මනුෂ්‍යයාට දීලා තිබෙනවා. එතකොට එහෙමනම් මෝසෙස් ප්‍රබන්ධයක් නම් ලෝකයේ මැවීම ගැන ලියා තිබෙන යේසුස් වහන්සේත් බොරුද කියලා තියෙන්නේ. උන්වහන්සේත් බොරුකාරයෙක්ද? අපි බලමු උන්වහන්සේගේම වචනේ. පෙරළමු ලූක්ගේ පොතට. උන්වහන්සේ එහෙමනම් ඉතින් උන්වහන්සේත් බොරුකාරයෙක් වෙන්න ඕන. උන්වහන්සේ මැවීම ගැන කතා කරාද? 6 දවසකින් ලෝකයේ උන්වහන්සේ මව්බව කතා කරලා තිබෙනවා. ඒ නිසා මම ඒ සහෝදරයාට විශේෂයෙන් ඒකයි මම කිව්වේ. දේව වචනේ හරියට හොඳට ගැඹුරින් අධ්‍යයනය කරන මිනිසෙකුට විතරයි මේ කාරණා තේරෙන්නේ. ඒ නිසා අපි සුද්ධ ලියවිල්ල දැනගෙන ඒ තුල මුල් අද පිහිටා සිට මම කියවන්න කැමතියි. ලූකේ පොතේ 3 වෙනි පරිච්ඡේදයේ මම කියවන්න කැමති 3 වෙනි පරිච්ඡේදයේ ලූකේ පොතේ 3 වෙනි පරිච්ඡේදයේ ඔබ කියවුවොත් 23 ඉඳලා මොකක්ද තියෙන්නේ ලූකේ පොතේ 3 වෙනි පරිච්ඡේදයේ ලූක් කියන්නේ වෛද්‍යවරයෙක්. ලූක් ධර්මයේ පිළිබඳව හොඳ ආකාරව පරණ ගිවිසුම ඉතිහාසය පිළිබඳව හොඳට අධ්‍යයනය කරු පුද්ගලයෙක්. ඔබට හම්බෙනවා ලූකේ පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ ඉඳලා කියවුවොත් යේසුස් වහන්සේගේ පෙළපත. යේසුස් වහන්සේගේ පෙළපත ඔබට පේනවා යේසුස් වහන්සේ උගන්වන්නට පටන්ගත් කල අවුරුදු 30ක් පමණ වයස්ගතව සිටිසේක. ඊට පස්සේ කියන උන්වහන්සේ යෝසෙෆ්ගේ පුත්‍රයායි මිනිස්යෝ සිටුවෝය. එතන ඉඳලා පටන් අරගෙන ඔබ පිළිවෙලට ගියොත් දිගටම හම්බ වෙනවා පරම්පරාව දිගටම මේ අනුව තමයි ඒ අයගේ වයස් ඒ දේවචනේ සඳහන් කරලා තියෙනවා. ඒ අනුව තමයි අපි පරණ ගිවිසුමේ මේ අවුරුදු ගාන ගණනය කරන්නේ. ඊට පස්සේ ඔබගේ අවධානය යොමු කරන්න කැමති මම මෙහෙම ගිහිල්ලා 38 වෙනි පදයට. මම මොකද මේ පරම්පරාවම කියවන්න යන්නේ නැහැ. එතකොට මේ ලූක්තුමා බොරුද ලියලා තියෙන වෛද්‍යවරයෙක් හැටියට. ලූක්තුමා බොරුද ලියලා තියෙන්නේ. මේ පරම්පරාව ලියලා තිබෙනවා. එතකොට
මම 38 වෙනි පදයට ගියොත් ඔහු ඒනොස්ගේ පුත්‍රයාය, ඔහු සෙත්ගේ පුත්‍රයාය, ඔහු ආදම්ගේ පුත්‍රයාය, ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයාය. එතකොට මේ බොරුවක්ද මේක? මේ પરම්පරාව බොරුවක්ද? මේ අය මේ පුද්ගලයෝ මේ හිටියේ නැද්ද? අයි මේ ලූක්තුමා මේ දේවල් වංකයි සුද්ධ ලේවිලේ ලියා තිබෙන දේ අදහන්නට අවශ්‍ය කරන සාක්ෂි පැහැදිලිව සුද්ධ ලේවිලේ සඳහන් වෙනවා. මම එකයි කිව්වේ ඒකට මේ එක එක පට්ටම් අධ්‍යාපනයේ සූසුකම් අවශ්‍ය නැහැ. උන්වහන්සේ සරලව ඒ දේ ඔබටත් මටත් තෙල්දරව් කර දී තිබෙනවා. දැන් මෙතන පැහැදිලිව પરම්පරාව ලියා තිබෙනවා. ඔබවහන්සේ ආදම් දක්වාම પરම්පරාව මෙතන සඳහන් වෙනවා. එතකොට මේක බොරුවක්ද? මේක බොරුවක්ද? ඒක තමයි මට අහන්න තියෙන ප්‍රශ්නේ. තවත් යන් අපි ලූක් 11 වෙනි පරිච්ඡේදය. ලූක් 11 වෙනි පරිච්ඡේදයට. ඔබගේ අවධානය මම අද බයිබල් පාඩමයි දෙන්නේ ඔබට. right? ඒ නිසා ලූක් 11 වෙනි පරිච්ඡේදයේ 50 වෙනි පදයට ඔබගේ අවධානය යොමු කරන්න කැමතියි. කවුද මේ කතා කරන්නේ? යේසුස් වහන්සේ කතා කරන්නේ. යේසුස් වහන්සේ කතා කළ 50 වෙනි පදයේ කුමක්ද කියන්නේ? මෙසේ ආබෙල්ගේ ලේ පටන් පූජාසනයටත් සුද්ධස්ථානටත් අතරේ මරණ ලද සෙකරියාගේ ලේ දක්වා ලෝකයේ මැවීමේ පටන් වගුරුන ලද සියලු ප්‍රපේතවරුන්ගේ ලේ මේ પરම්පරාවේ නායකනු ලබන්නේ කීසේක. උන්වහන්සේ කතා කරනවා ආබෙල් ගැන. දැන් අපි දන්නවා ආබෙල් උත්පත්ති පොතේ පැහැදිලිව සඳහන් වෙනවා. ආබෙල් ඇවිල්ලා ආදම් සහ ඒවගේ එක්තරා පුද්ගලෙක්. ඒ විතරක් නෙමෙයි ලෝකයේ මැවීමේ පටන් උන්වහන්සේ මැවීම ගැන කතා කරනවා. තවත් දැන් අපි බයිබල් පාඩයකට මාර්කේ පුත්‍ර පෙරළුම් මේක මම දෙන බයිබල් පාඩ සියල්ල උන්වහන්සේ කතා කරව දේවල්. උන්වහන්සේ මැවීම ගැන කතා කරව දේවල්. මැවීම බොරුවක් නම් මැවීම මිත්‍යාවක් නම් එහෙනම් උන්වහන්සේ කතා කරලා තිබෙන දේ බොරුවක් මිත්‍යාවක්. එතකොට අයි මුළු ලෝකයේම උන්වහන්සේව යේසුස් වහන්සේව ක්‍රිස්තියානි සභාවට ක්‍රිස්තියානි ආගමේ ක්‍රිස්තු ධර්මයේ ශාස්ත්‍රූණයන් හැටියට පිළිගැනීම එතකොට මුළු ලෝකයේම ගොම්ද කියලා මට අහන්න තියෙනවා. මුළු ලෝකයේම ගොම්ද මිනිස්සු ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ගෝලියෝ ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ජීවිතේ පූජා කිරීම එතකොට මේ මිනිස්සුන්ට මොලේ අමාරුවටද මේ මිනිස්සු තමන්ගේ ජීවිතේ ක්‍රිස්තු ධර්මයේ වෙනුවෙන් පූජා කරලා තියෙන්නේ. මොන ආගමේද සාසු අපි දන්නවා මුස්ලිම් ආගමේ ඒ අයත් තමන්ගේ ශාස්ත්‍රූරයන් වෙනුවෙන් ජීවිතය පූජා කරන අය මිනිසුන්ට නැත්තම් මේ ක්‍රිස්තියානි අයට මම අහන්නේ මොලේ අමාරුවක් තියෙනවද මේ තමන්ගේ ශාස්ත්‍රූරය වෙනුවෙන් තමන්ගේ අදහිලි වෙනුවෙන් ජීවිතය පූජා කරන්න. අපි හොයමු. මම කියවන්න කැමති ලූක් මම කියුවේ ලූකේ පොතේ 11 වෙනි පරිච්ඡේදය නේද? අපි පෙරළමු මාර්කේ පොතේ 13 වෙනි පරිච්ඡේදයට. මාර්ක් 13. මාර්ක් 13 වෙනි පරිච්ඡේදය මම කියවන්න කැමති 19 වෙනි පරිච්ඡේදයට. මොකද අපි එදා සාතන් උත්තර දුන්නෙත් සාතන්ට දෙවියන් වහන්සේ උත්තර දුන්නෙත් කොහෙන්ද? මෙසේ ලියා තිබේ කියලා. එහෙම නේද? ඒ නිසා අපි මේ වගේ පුද්ගලයන්ට උත්තර දෙන්නත් ඕනේ. සුද්ධ ලියවිලින්මයි මෙසේ ලියා තිබේ කියන කාරණේ. හොඳට අහගන්න. මාර්කේ පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදේ කුමක්ද කියන්නේ? එතන කියනවා මක්නිසාද දෙවියන් වහන්සේ මැවූ කවුද මේ කතා කරන්නේ? යේසුස් වහන්සේ කතා කරන්නේ. මක්නිසාද දෙවියන් වහන්සේ මැවූ මැවිල්ලේ පටන් ගන්නේ සිට උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ මොනවද කියන්නේ? මක්නිසාද දෙවියන් වහන්සේ පටන් ගන්නේදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූසේක. එය ස්ථීර කරනවා යේසුස් වහන්සේ මෙතන. මක්නිසාද දෙවියන් වහන්සේ මැවූ මැවිල්ලේ පටන් ගන්නේ සිට මේ දක්වා නූනාව මත සිදු නොවුන ආකාර පීඩා ඒ දවස්වලදී පැමිණෙන්නේය. දැන් සහෝදර සහෝදරිය මෝසෙස් ලියා තිබෙන්නේ බොරුවක් නම් එන යේසුස් වහන්සේත් බොරුකාරයෙක්. අපි යේසුස් වහන්සේ වදහන්නේ. යේසුස් වහන්සේ කියා දුන්න දේ මුළු ක්‍රිස්තියානි ලෝකයේ අපිට මිනිසුන් තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න උන්වහන්සේ අද දවසේ අපි දන්නවා මහා භයානක අපරාධකාරයෝ පවා උන්වහන්සේ මේ සුද්ධ ලේවිල්ල කරන කොටගෙන ඔවුන්ගේ ජීවිත වෙනස් වෙනවා. ඒ නිසා මේ මිත්‍යාවට අහු වෙන්නට එපා. මේ මිනිස්සු මේ ආකාරයෙන් විවිධාකාරයෙන් සුද්ධ ලේවිල්ල තිබෙන සුද්ධ භාවය සහ සත්‍යභාවය මේ විදිහට ප්‍රශ්න කරනකොට අපි සැලෙන්ට අවශ්‍ය නැහැ. මේ මිනිස්සු වෙනුවෙන් අනුකම්පා කරන්න ඕනේ මිසක් අපි මේ මිනිස්සු මේ විදිහටම එදා මම නෝවාගේ කාලේ මම කතා කරනවා මට විනාඩියක් දෙන්න. එදා කරෙත් ඔය දෙයම තමයි. ඒ නිසා එදා සිද්ධ වුණේ කොහොමද කියන කාරණේ අපි අවධානය යොමු කරමු තව පොඩ්ඩක්. යෝහන්ගේ පොතේ 5 වෙනි පරිච්ඡේදය මම කියවන්න කැමතියි. යෝහන්ගේ පොතේ 5 වෙනි පරිච්ඡේදයේ
46 සහ 47 යෝහන්ගේ පොතේ පස්වෙනි පරිච්ඡේදය 46 සහ 47 මොකද මෙතන කියන්නේ මක් නිසාද නුඹලා මෝසෙස් විශ්වාස කරනවා නම් මාත් විශ්වාස කරනවා ඇත කුමක්කෙන්ද ඔහු මා ගැන ලිව්වේ ඒ වචනේ පැහැදිලිව කියනවා උන්වහන්සේ කතා කළ කියන මක් නිසාද නුඹලා මෝසෙස් විශ්වාස කරනවා නම් මාත් විශ්වාස කර ඒ කියන්නේ මෝසෙස් ලියා තිබෙන ලියවිලි විශ්වාස කරන්නේ නැත්නම් මෝසෙස් ලියා තිබෙනා වූ මොකද උන්වහන්සේ මේ සියල්ල උන්වහන්සේ මෝසෙස්ට එල්තරම් කරා ඒ අනුව තමයි මෝසෙස් උත්පත්ති පොතේ ලියන ලැබේ මොකද මෝසෙස් සිටියේ නෑනේ බැවීමේදී ඒක පැහැදිලි වෙන කාරණයක් ඒ නිසා තමයි උන්වහන්සේ ඒ සියල්ල මෝසෙස්ට එල්තරම් කළ වූ ආකාරයට අලුත් ගිවිසුමේ කියන පෞල්තුමා කියන ආකාරයට දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඒ නිසා උන්වහන්සේ ඒ දේ මෝසෙස්ට එල්තරම් කරා නැත්නම් මෝසෙස් කොහොමද දන්නේ එතකොට මේක ප්‍රබන්ධයක්ද යේසුස් වහන්සේ පැහැදිලිව කියන ඔහු මා ගැන ලිව්වේ මොනවා ගැනද ඔහු ලියලා තිබෙන්නේ ඔහු මොනවා ගැනද ලියලා තිබෙන්නේ උන්වහන්සේගේ මැවීම ගැන ඔහු ලියා තිබෙනවා එහෙමනම් මෝසෙස් මෙතන පැහැදිලි උන්වහන්සේ කියනවා නුඹලා මෝසෙස්ගේ ලියවිලි විශ්වාස කරනවා නම් මාව විශ්වාස කරන්න ඕනේ ඔබ මෝසෙස්ගේ ලියවිලි විශ්වාස කරන්නේ නැත්නම් ඒ කියන්නේ ක්‍රිස්තියානිකාරකට බෑ යේසුස් වහන්සේ විශ්වාස කරන්න ඔබ මෝසෙස්ගේ ලියවිලි මෝසෙස් උත්පත්ති පොතේ මැවීම ගැන ලියා තිබුණදී ඔබ විශ්වාස නොකරනවා නම් ඔබට බෑ යේසුස් වහන්සේ විශ්වාස කරන්න. ඔබ ඒ දේ විශ්වාස කරන නිසා තමයි මේක තමයි සිදුවේ විත්තේ. අපි සුද්ධ ලියවිලි ලියා තිබුණ දේ විශ්වාස කරන නිසා පරණ ගිවිසුමේ ලියා තිබෙන විශ්වාස කරන්නේ ඇයි? උන්වහන්සේ ඒ සියල්ල අලුත් ගිවිසුමේ කතා කර තිබෙන නිසා. වෙන කවුරුත් නෙමෙයි, ගෝලියෝ නෙමෙයි. උන්වහන්සේගම වචනේ. උන්වහන්සේ මේ සියල්ල කතා කර තිබෙන නිසා. දැන් අපි යමු නික්‍යා පොතේ 20 වෙනි පරිච්ඡේදය. දැන් මොසෙස්නේ නික්‍යා පොත ලියලා තිබෙනවා. එතකොට උන්වහන්සේ නික්‍යා පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ වෙන්නේ මේ ආකාරයෙන් කියනවා. මේක උන්වහන්සේගේ ඇඟිල්ලේ ලියා තිබුණා වූ දසපනතේ උන්වහන්සේ දවස් 6කින් ලෝකය මවපු බව මේ පිළිබඳව ඔහු තර්ක විතර්ක කියන අපිට තර්ක විතර්ක අවශ්‍ය නැහැ. අපි පිළිගන්නේ මිනිස්සුયો කියන දේ නෙවෙයි. නැත්තම් විද්‍යාවෙන් කියන දේ නෙවෙයි. අපි පිළිගන්නේ අපේ කැලුම්කර තරණ වහන්සේ කියා තිබෙන දේ. අපේ යේසුස් වහන්සේ ස්වර්ගයෙන් බැස්සා වූ තරණ වහන්සේ ලියා තිබෙන දේ පමණයි අපි පිළිගන්නේ. අපි ඔය මොන කාරණා මොන පුද්ගලයෝ මොන විදිහේ තර්ක විතර්ක ගෙනවත් අපි ඒවා පිළිගන්න සූදානම් නැහැ. මොකද අපේ ශාස්ත්‍රූරයano අපේ මෞංකාර තරණ වහන්සේ. උන්වහන්සේ ස්වර්ගයෙන් බැස්සා වූ අපේ කැලුම්කර යේසුස් වහන්සේ. උන්වහන්සේ කියනවා පැහැදිලිව 11 වෙනි පදයේ කුමක්කෙන්ද ස්වාමීන් වහන්සේ ආසත් පොළොවත් මොහොතත් එහි ඇත්තව සියල්ල සදාවසකින් සාදා දවස් 6කින් ලෝකය මවපු බවට අපේ මෙතන පැහැදිලිව සුතලිය ලියා තිබෙනවා සදාවසකින් සාදා සත්වෙනි දවසේ නිවාඩුගත්සේ කියලා. ඒ නිසා උන්වහන්සේ ලියා තිබෙන දේ අතන පේත්‍රස්තුමා කතා කරනවා අපි දෙවියන් වහන්සේට වඩා මනුෂ්‍යයන්ට කීකරු වේදී කියන කාරණය. උගත් පාවුල්තුමා බුද්ධමතෙක් වූ පාවුල්තුමා එදා හිටියා වූ මහා මහාචාර්යවරයන් වන ගමාලියල්ගෙන් ඉගෙන ගත්තා වූ පාවුල්තුමා මෙවැනි පුද්ගලයන්ට හොඳට කතා කරනවා. මම මේ බයිබල් පාඩ තව පොඩ්ඩකින් දෙන්නම්. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ උන්වහන්සේ පැහැදිලිව ලෝකය 6 දවසකින් මවපු බවට 7 වෙනි දවසේ උන්වහන්සේ නිවාඩු ගත්ත බවට උන්වහන්සේ ලියා තිබෙනවා. උන්වහන්සේ මනුෂ්‍යයා සහ ස්ත්‍රී ආදම් සහ ඒව ගැන කතා කරාද? අපි යන් මාර්ගය පුත්‍ර මේ වෙන කවුරුත් කතා කරපුවා නෙමෙයි. උන්වහන්සේ කතා කරපුවා. අපි යන් මාර්ගය පුත්‍ර මාර්ගය පොතේ මම කියවන්න කැමති 10 වෙනි පරිච්ඡේදයට. මාර්ගය පොතේ 10 වෙනි පරිච්ඡේදයේ කියවන්න කැමති 3 සිට 9 දක්වා. මා 10 වෙනි පරිච්ඡේදයේ 3 සිට 9 දක්වා. උන්වහන්සේ උත්තර දෙමින් මෝසෙස් නුඹලාට අනකලේ කුමක්දයි ඔවුන්ගෙන් ඇසූසේක. අත්හැරීමේ පත්‍රයක් ලියා අත්හරින්ට මෝසෙස් අවසර දුන්නේයි ඔහු කිව්වා. නමුත් යේසුස් වහන්සේ උන්ට කතා කොට නුඹලාගේ සිත් දැඩිකම නිසා ඔහු මේ ආඥාව නුඹලාට ලියා දුන්නේ. නමුත් මැවීමේ පටන් ගැනීමේ සිට උන්වහන්සේ පුරුෂයෙකු හා ස්ත්‍රියෙකු වශයෙන් නොවුන් මැවුසේක. එල්තර උත්පත්ති පොතේ කතා කරන්නා වූ ඒ මැවීම උන්වහන්සේ නැවත වරක් කතා කරනවා. මොකද කියන්නේ උන්වහන්සේ පුරුෂයෙකු සහ ස්ත්‍රියෙකු ලෙස ඔහු මැවුසේක. බැවින් මිනිසෙක් තමාගේ පියාද මව්ද අතර තමාගේ භාර්යාවට ඇලුම්වන්නේ මතක තියාගන්න. උන්වහන්සේ මැවීම ගැන කතා කළා. ආදම් සහ ඒව මව් කාරණේ ගැන උන්වහන්සේ කතා කළා.
මේක අමතක කරන්න එපා. අපි වෙන කියන දේවල් නේ අපි පිළිගන්න. මොනවා ලෝකයේ අනිත් පැත්තට පෙරළුණාට අපි කියලා දෙන්නේ අපේ ශාස්ත්‍රූරණයන් අපේ ගැලම් කර තරන් වහන්සේ පැවසූ දේ වදාළ දේ පමණයි. ඒක හොඳට මතක තියාගන්න ඕන ක්‍රිස්තියානි අය හැටියට. මොකද අපි දන්නවා බොහෝ දේවල් මිනිස්සු අද දවසේදී මේ වෙන තර්ක විතර්ක ගේනවා. පෙළමු මතේ 24 වෙනි පරිච්ඡේදය. උන්වහන්සේ ජලගල්ම ගැන කතා කරා. උන්වහන්සේ ජලගල්ම ගැන පුදුමාකාර විදිහට තර්ක විතර්ක ගේනවානේ. සුද්ධ ලියවිල්ලෙන් අපි මේ සියල්ල හොයලා ඒ අපි පිළිගන්නවා මිසක් මිනිසයන්ගේ ඉගැන්වීම අපි පිළිගන්න සූදානම් නැති බව පැහැදිලිව කියන්නට අවශ්‍යයි. පෙරළුව මතේ පොතේ 24 වෙනි පරිච්ඡේදයේ 38 24 වෙනි පරිච්ඡේදයේ 38 වෙනි පදේ ඉඳලා මම කියවන්න කැමතියි. මෙතන කියනවා 37 වෙනි පදේ මම කියවන්න කැමතියි. නෝවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් වන්නේය. මන්සත ජලගල්මට පළමු දවස්වලදී නෝවා නැවට ඇතුළු දවස දක්වා ඔහු කමින් බොමින් සරණ පවා ගනිමින් සරණ පවා දෙමින් සිටියෝ ජලගල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනතුරු ඔහු නොදැන සිටියෝය. මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එලෙසම වන්නේය. දාපර සහෝදර සහෝදරි උන්වහන්සේ ජලගල්ම ගැන කතා කරා. මම ඔබගේ අවධානය යොමු කරන්න කැමති මේ අවස්ථාවට. මේ අවස්ථාවට ඔබගේ අවධානය යොමු කරන්න හොඳට අහුම්කම් දෙන්න. හොඳට අහුම්කම් දෙන්න. නෝවා මොනවා ගැන දේශනා කරේ? නෝවා දේශනා කරේ ජලගල්මක් ගැන. ජලගල්මක් ඒ දවස්වල තිබුණාද? වැස්සක් මිනිස්සු දැකලා තිබුණාද? නෑ. ඔවුන් දැකලා තිබුණේ නෑ. විය නොහැක්ක සිදුවිය නොහැක්කක් පිළිබඳව නෝවා අවුරුදු 120ක් තිස්සේ දේශනා කළා. නෝවා මිනිස්යන්ව ගලව ගන්නට නැවක් හැදුවා. මිනිස්සු මෙවැනි ආකාර මේ වගේ පුද්ගලයෝ මොකද කරේ? එදත් හිටියා මම එකයි කිව්වේ. පරණ කිසිමෙත් හිටියා. ලෝකයේ ජලගල්මකින් විනාශ වෙන බව නෝවා අවුරුදු 130ක් තිස්සේ දේශනා කරනකොට ඒ මිනිසයාට නාකියා කියලා නැත්තම් මහා අපහාස වන විදියට ඒ මිනිසයාට උසුළු කරා. එතකොට කවුද බේරුනේ කවුද විනාශ වුනේ? අදහිල්ලෙන් යුක්තව ඒ දේ පිළිගත්තා වූ නෝවා සහ ඒ මොකද ඇස්සක් තිබුණේ නැහැ මේ පොළොව පින්නෙන් තිබුණේ ඒ ජලගල්මට පෙර. එතකොට උන්වහන්සේ කිව්වා වූ වචනේ අදහිල්ලෙන් පිළිගත්තා වූ නෝවා සහ ඔහුගේ පවුල ගැලවුණා. තමන්ගේ මනුස්ස විඥාණයෙන් තමන්ගේ මනසට අනුව තීරණය අරගෙන නැත්තම් කල්පනා ශක්තියට අනුව එක එක නිගමනයන්ට එළඹිලා තමන්ගේ උගත්කම බුද්ධිමත්කම අනුව තීරණය කරා සියලු මිනිසයන් සදාකාලයටම විනාශ වෙලා ගියා. කවුද ගැලවුනේ? කවුද ගැලවුනේද? ඒ නිසා දෙවියන් වහන්සේත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා. දෙවියන් වහන්සේ උන්වහන්සේ ඔබෙත් මගෙත් ගැලවීම සඳහා අවශ්‍ය කරන සියලු කාරණා ශුද්ධ ලේවිලේ ලියා තිබෙන නිසා ශුද්ධ ලේවිලේ පාවුල්තුමා උගත් බුද්ධිමත් පාවුල්තුමා කතා කරන ජම්මික මිනිසයාට බෑ ශුද්ධ ලේවිලේ කාරණා තේරුම් ගන්නට. ඔහුට ඒක විහිළුවක් ඒක ඔහුට මෝඩකමක් කියලා. ඒ නිසා මේ දේම තමයි අද දවසේදී මේ සියලු නැත්නම් මේ තර්ක විතර්ක වලින් අපිට ඇහෙන්නේ. ඒ නිසා එදා නෝවා බේරුනේ කුමක්ෙන්ද? මේක ඔබටත් මටත් ආදර්ශය පිණිස තමයි දීලා තිබෙන්නේ. උන්වහන්සේගේ දෙවන පැමිණීම ගැන අපි දැකලා නැහැ. උන්වහන්සේගේ දෙවන පැමිණීමේ ලකුණු උන්වහන්සේ ලියා තිබෙනවා. කිසි කෙනෙක් දෙවන පැමිණීම දැකලා නැති නිසා දෙවියන් වහන්සේව දැකලා නිසා ඕන කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. මොකද්ද? ඕන කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. අපි මේක දැකලා නැහැ. දෙයියෝ කොහෙද? දෙවියෝ අපි දැකලා නැහැ. ඔව් නොදැක්ක දෙයක් ගැන තමයි එදා කවුද නෝවා දේශනා කරේ. නොදැක්ක දෙයක් ගැන. ඔහු දේශනා කළා. ඔහු ඒ උන්වහන්සේ දුන්නා වූ ඒ පණිවිඩය ඇදහිල්ලෙන් පිළි අරගෙන ඔහුවත් ඔහුගේ පවුලේ අයවත් ගලවන්න නැවක් සෑදුවා. ඒ නිසා ඔහු බේරුණා. අමතක කරන්න එපා. මේ සියල්ල උන්වහන්සේ අපිට දී තිබෙන්නේ කුමක් සඳහාද? ආදර්ශය පිණිස. අපි තවත් බයිබල් පාඨකයට යන්නේ. යොහන්ගේ පොතට. උන්වහන්සේගේම වචනයෙන් අපි මේ දේවල් පැහැදිලි කරගනිමු. යොහන්ගේ පොතේ මම කියවන්න කැමති 3 වෙනි පරිච්ඡේදය. යොහන් 3 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ මොකක්ද කියන්නේ? 14 වෙනි පදේ. මෝසෙස් කාන්තාරයේදී සර්පයා ඇසූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාද උන්වහන්සේ කෙරෙහි අදහ ගන්න සෑමදේම සදාකාල ජීවනයේ ලබන පිණිස සොවා ගන්නට ඕනෑ කිය. යේසුස් වහන්සේ මෝසෙස් ගැන කතා කරා. උන්වහන්සේ පරණ ගිවිසුමේ මේ සියලු චරිත මැවීම ගැන කතා කරා. දවස් 6කින් ලෝකේ මවපු බව කතා කර තිබෙනවා. උන්වහන්සේ එතකොට බොරුකාරයද? මං අහන ප්‍රශ්නේ ඒකයි. අපි යන් තව බයිබල් පාඩයකට යොහන් 6 වෙනි පරිච්ඡේදයට. යොහන් 6 වෙනි පරිච්ඡේදය 32 ඉඳලා මම කියවන්න කැමතියි. යොහන් 6 වෙනි පරිච්ඡේදයේ 32 සිට 36 දක්වා මෙන්න මේ ආකාරයෙන් කියනවා.
යෝහන් 6 වෙනි පරිච්ඡේදයේ 32 සිට යේසුස් වහන්සේ යේසුස් වහන්සේ උන්ට උත්තර දෙමින් සැබෑවක් සැබෑවක් නුඹලාට කියමි. ස්වර්ගයෙන් වූ කෑම නුඹලාට දුන්නේ මෝසෙස් නොවේ. නමුත් ස්වර්ගයෙන් පැමිණ සැබෑ වූ කෑම මගේ පියාණන් වහන්සේ නුඹලාට දෙනසේක. මක්නිසාද දෙවියන් වහන්සේ දෙන කෑම නම් ස්වර්ගයෙන් බැස ලෝකයට ජීවනය දෙන කෑමයි කීසේක. එවිට එබැවින් ඔහු ස්වාමිනී මේ කෑම අපිට නිතරම අපිට දුන මනමයි කීවෝ. යේසුස් වහන්සේ උන්ට උත්තර දෙමින් ජීවනදායක කෑම නම් මමය. මා ළඟට එන තැනත්තාට බඩගිනි නොවන්නේ. මා කරේ අදහන්නාට කිසි කලකත් පිපාසා නොවන්නේය. ස්වර්ගයෙන් ආවා වූ කෑම ස්වර්ගයෙන් බැස්සා වූ ඒ ජීවනයේ තරන් වහන්සේ කියන දේ අපි පිළිගන්නවා මිසක් මනුෂ්‍යයා කල්පනා කරන දේ මනුෂ්‍යයා නිගමන වලට එන නිගමනයන් පිළිගන්න ක්‍රිස්තියානියයි සූදානම් නැති බව අපි මතක තබා ගන්න ඕන. මොකද උන්වහන්සේ පැහැදිලිව කියනවා උන්වහන්සේ ස්වර්ගයෙන් ආවා වූ තරන් වහන්සේ බව. ඒ නිසා උන්වහන්සේ කියන දේ අපි පිළිගන්නවා මිසක් අපි වෙන අය කියන දේ පිළි නොගන්න බව අපි හැමෝම තේරුම් ගත යුතු කාරණයක්. හොඳයි අපි ලූක්ගේ පුතට නැවත වරක්. ලූක්ගේ පුතට අද බයිබල් පාඩ වලින්ම අපි මේ කාරණේ පැහැදිලි කරගන්නේ ලූක් 18 වෙනි පරිච්ඡේදයට. ලූක් 18 වෙනි පරිච්ඡේදේ මම කියවන්න කැමති 28 සිට. ලූක් 18:28 ඉඳලා. පේත්‍රස් කතා කරලා කියනවා මම කියවන්න කැමති ලූක් 18:28 වෙනි පදයේ සිට අපවානායි අප සන්තකදී අත්හැර ඔබ වහන්සේ අනුව ආවෙමුයි කීසේ. උන්වහන්සේ සබාවක් නුඹලාට කියමි දෙවියන් වහන්සේගේ රාජ්‍ය නිසා ගේ හෝ භාර්ය හෝ සහෝදරයන් දෙමාපියන් හෝ දරුවන් හෝ අත්හැරිය කවුරුන් මේ ලෝකයේදී ඊට බොහෝ වැඩියෙන්ද පරලොවේදී නැත්නම් ස්වර්ගයේදී සදාකාල ජීවනයේද නොලැබ නොසිටින්නේ කීසේක. උන්වහන්සේගේ වචනය විශ්වාස කරන දරුවන්ට උන්වහන්සේගේ වචනය විශ්වාස කරලා ඒකේ අදහමෙන් ජීවත් වෙන්නා වූ දරුවන්ට එතන පැහැදිලිව කියනවා කුමක්ද? උන්වහන්සේ කතා කරලා කියනවා සබාවක් නුඹලාට කියමි. නුඹලා මගේ වචනේ විශ්වාස කරන උන්වහන්සේගේ වචනේ විශ්වාස කරන දරුවන්ට උන්වහන්සේගේ වචනේ විශ්වාස කරලා Tamanට බොහෝ දේවල් මිනිස්සු අහිමි කරගත්තා. ඒ අයට උන්වහන්සේ පැහැදිලි කරනවා මේ ලෝකේ විතරක් නෙමෙයි ස්වර්ග රාජ්‍යයේ උන්ට කොටසක් සූදානම් කර තිබෙනවායි කියන කාරණේ උන්වහන්සේගේ වචනෙන් කියන නිසා අපි පිළිගත යුත්තේ අද දවසේදී කොමක්ද කියන කාරණේ අපි තේරුම් ගන්නට ඕන. යෝහන්ගේ පුත්‍ර පෙළලා යෝහන් නැවත වාරයක් 14 වෙනි පරිච්ඡේදයට. එතකොට උන්වහන්සේ මේ කියන දේ බොරුවක්. උන්වහන්සේ පැහැදිලිව කියනවා යෝහන් 14 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 3 වෙනි පදයේ දක්වා 14 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 2 වෙනි පදයේ පළවෙනි සහ 2 වෙනි පදයේ මම කියවන්නේ නුඹලාගේ සිත් නොකලඹේවා. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරපළා. යේසුස් වහන්සේ පැහැදිලිව කියනවා. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරපළා. මා කෙරෙහි විශ්වාස කරපළා. මාගේ පිරණ වහන්සේගේ ගෘහයේ බොහෝ වාසස්ථාන ඇත්තේ. එසේ නොවියේ නම් මා විසින් නුඹලාට කියනවා ඈත. ඒක මං කිව්වේ යේසුස් වහන්සේ බොරුකාරයෙක් නෙවෙයි. අපි අද අවුරුදු පවා ගණන් කරන්නේ ක්‍රිස්තු වර්ෂවලින්. ඇයි? බෞද්ධ වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන් ඕනම ආගමික නිකායකට අපි ආයත් උනත් අපේ අවුරුදු ගණනය කරන්නේ අපි දන්නා ක්‍රිස්තු වර්ෂවලින්. මුළු ලෝකයම අවුරුදු ගණනය කරන්නේ ක්‍රිස්තු වර්ෂවලින්. අපි ක්‍රිස්තු වහන්සේගේ අපේ ශාස්ත්‍රූරයන් අපි හැම තැනකටම අපිට හම්බ වෙනවා. ඒ නිසා උන්වහන්සේ සත්‍යතාවයේ තනන් වහන්සේ දේවචන කියනවා සත්‍යතාවයෙන් පවිත්‍ර කළ වෙන ඔබ කිය වචනේ සත්‍යතාවය කියලා. ශුද්ධ ලෙවිල සත්‍යතාවය බව අමතක කරන්නට එපා. උන්වහන්සේ පැහැදිලිව කියනවා මම ඔබලාට බොරු කියන්නේ නැහැ. මෙතන පැහැදිලිව කියනවා මගේ පියාණන් වහන්සේ ගෘහයේ බොහෝ වාසස්ථාන ඇත්තේ. එතකොට උන්වහන්සේ අපිව අන්දලද මේ? අර සිංහල වචෙන් කියනවා. උන්වහන්සේ අපිව අන්දලද? මතක තියාගන්න. ක්‍රිස්තියානිකාරයෝ අන්දපු අය නෙවෙයි. ක්‍රිස්තියානිකාර එදා නෝවාගේ ආදර්ශය ඔබටත් මට දීලා තිබෙනවා. ජලගල්මට පෙර ඒ වගේ දෙයක් මිනිස්සු අත්දැකලා තිබුණ නැති දෙයක් ගැන ස්වාමීන් වහන්සේ නෝවාට එල්දරව් කරා. නෝවා ඒ දේ ඇදහිල්ලෙන් පිළි අරගෙන නැවක් හදපු නිසා ඔහුත් ඔහුගේ භාර්යාවත් ඔහුගේ දරුවන්ගේ බිරිඳවරුන් බේරුණා. ඒ දේ විශ්වාස නොකරපු අයට සදාකාල විනාශයට අත් වුණා. ඒ දේම තමයි ඔබ උන්වහන්සේ කියා තිබුණ දේ විශ්වාස නොකළොත් ඔබට මටත් ආයිති වෙන්නේ. ඒ නිසා ඒ ගැන ගැඹුරින් යුක්තව සිතා බලන්න කියලා ඔබට ආරාධනා කරනවා. උන්වහන්සේ පැහැදිලිව කියනවා එසේ නොවුයේ නම් ස්වර්ගය කියලා තැනක් නැත්නම් මම නුඹලාට කියනවා එහෙම තැනක් නැහැ කියලා.
ඊට පස්සේ කියනවා මක් නිසාද නුඹලාට ස්ථානයක් පිළියෙල කරන්න පිණිස යමි. මම ගොස් නුඹලාට ස්ථානයක් පිළියෙල කරනම් මා සිටින තැන නුඹලා සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මාළකට ගන්නෙමි. එතකොට උන්වහන්සේ මේ බොරුවක්ද කියලා තියෙන්නේ. මනුෂ්‍යව අන්දලද? පිතුමන් අන්දලද? තාවර සහෝදර සහෝදරිය දෙවියන් වහන්සේට එකම කිව්වේ දෙවියන් වහන්සේට සරදම් කරන්න බෑ මනුෂ්‍යයන්ට. හරි? ඒක සරදම් කරපු මිනිස්සු බොහෝ දෙනෙකුට සිද්ධ වෙච්ච දේ අපි ඉතිහාසයේ දකින දෙයක්. ආයන් මතෙව් පොතට මතෙව් 12 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේගේ වචනයට අපි උන්වහන්සේගේ වචනයට මතෙව් 12 වෙනි පරිච්ඡේදයේ 40 සහ 41 මක්නිසාද යෝනා මත්ස්‍යයාගේ බඩේ දහවල් 3ක්ද රෑ 3ක්ද සිටියාක් මෙන් මනුෂ්‍ය පුත්‍රයාද පොළවේ ගැබේ දහවල් 3ක්ද රෑ 3ක්ද සිටින්නේ. මතක තියාගන්න. උන්වහන්සේ යෝනා ගැන කතා කරා. එතකොට මේකත් මිත්‍යාවක්ද? උන්වහන්සේ බොරුද කියලා තියෙන්නේ. යෝනා මත්ස්‍යයාගේ බඩේ. එතකොට උන්වහන්සේ කතා කරා නම් උන්වහන්සේ කතා කරලා කියනවා යෝනා මත්ස්‍යයාගේ බඩේ සිටියායි කියලා. එතකොට මේකත් මිත්‍යාවක්ද? එතකොට යෝනා මේ පර්ණගිස්මේ ලියා තිබෙනා වූ මේ කතාව නැත්තම් ප්‍රබන්ධයක්ද? උන්වහන්සේට එනම් බොරුනේ කියලා තියෙන්නේ. මතක තියාගන්න. හරි අපි යන් මාර්ගය පොතට. මම ඔබගේ අවධානය යොමු කරන්න කැමති මාර්ගය පොතට. මාර්ග 4 වෙනි පරිච්ඡේදයට. මාර්ග 4 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ ඔබගේ අවධානය යොමු කරන්න කැමතියි. මාර්ග 4 වෙනි පරිච්ඡේදයේ මම කියවන්න කැමති 39 වෙනි පදයට. උන්වහන්සේ කොහොමද මේ ලෝකේ මැව්වේ? ඒ වචනේ පැහැදිලිව කියනවා උන්වහන්සේ වේවාය කීසීක කියලා. එළිය වේවාය කිව්වා. ඒ කාරණේට අපි තව පොඩ්ඩකින් අතුලත් වෙන්න යනවා. ඉර නැතුව කොහොමද මේ ලෝකෙට ආලෝකය ආවේ කියන කාරණේ. ඒකත් උන්වහන්සේ හරි ලස්සනට එල්දරව් කරලා තිබුණා. මට විනාඩියක් දෙන්න ඒ කාරණේට අපි අවධානය යොමු කරමු. ඔව් දෙගේන තර්කය ඒකයි. ඉර නැතුව කොහොමද මේ ලෝකෙට ආලෝකය ආවේ? සුද්ධ ලියවිලේ ගැනත් ක්ලියර් තිබෙනවා. ඒ නිසා සුද්ධ ලියවිල අධ්‍යයනය කරන පුද්ගලයා ඒ කාරණා දන්නවා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා මෙතන කතා කරනවා උන්වහන්සේ නැගිට සිට සුළඟට තරවටු කර නිශ්ශබ්දව නිශ්චල වේවායි මූතර කීසේක. උන්වහන්සේගේ වචනයට මේ මුළු පොළොම කීකරුයි. උන්වහන්සේගේ වචනයට මේ මුළු පොළොම කීකරුයි. උත්පත්ති පොතේ කියලා බලන්න උන්වහන්සේ ආලෝක වේවායි කියලා කිව්වා. උන්වහන්සේගේ වචනේ කරනකොටගෙන මේ ලෝකයේ මවුණු ලැබූ බව. උන්වහන්සේගේ දෑතින් තමයි මනුෂ්‍යව නිර්මාණය කළේ. අනිත් සියල්ල උන්වහන්සේගේ වචනේ එච්චර බලයක් උන්වහන්සේගේ වචනේට තිබෙන බව අලුත් ගිවිසුමේ සාක්ෂි දරනවා. අලුත් ගිවිසුමේ උන්වහන්සේගේ වචනෙන් උන්වහන්සේ ඒ කුණාටු නිශ්චල කරා. අමතක කරන්න දෙපා. දැන් ඔබට තියෙන ප්‍රශ්නේ තමයි හතරවෙනි දවසේ ඉර සඳු තාරකා මැව්වනම් කොහොමද පළවෙනි දවසේ ආලෝකය ආවේ කියන කාරණේ. හොඳයි. අපි යම් බයිබලෙ මොකද බලමු. පළවෙනි දවසේ ආලෝකය ආවේ කොහොමද කියන කාරණේ. මාර්ගය පුතට පෙරලන්න. මාර්ග 8 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ මොනවද කියන්නේ? මාර්ග 8 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ. මොකද කියන්නේ මාර්ගයේ මාර්ග 8 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ. එතන කියනවා මට බයිබල් පාඩය විශ්ුණා සමහරවිට යොහන්ගේ පොතේ යොහන් 8 වෙනි පරිච්ඡේදයේ මාර්ග් නෙමෙයි යොහන් 8 වෙනි පරිච්ඡේදයේ මම කියවන්න කැමති 12 වෙනි පදේ යොහන් 8 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ මොනවද කියන්නේ? එබැවින් යේසුස් වහන්සේ නැවත උන්ට කතා කරමින් මම ලෝකේ ආලෝකය. කවුද ආලෝකය? යේසුස් වහන්සේ පරණ ගිවිසුමේ ලෝකයේ නැවීමේදී උන්වහන්සේ කියනවා ආලෝකය වේවාය කියලා. එතකොට මෙතනදී උන්වහන්සේ කතා කරලා කියනවා මම ලෝකයේ ආලෝකය මානු එන්න අන්ධකාරයේ නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ. කවුද ආලෝකය? උන්වහන්සේ මේ ලෝකයට ඒ ආලෝකය නැත්නම් සූර්යයා මවන්නට පෙර උන්වහන්සේ මේ ලෝකෙට මේ පෘථිවියට ආලෝකය උන්වහන්සේගේ ආලෝකය වැටෙන්න සැලැස්සුවා. දැන් මේ බයිබල් පාඩේ ඉදරද මේ ගැන කතා කරන්නේ. යන් එළිදරව් පොතට. එළිදරව් පොතේ 22 වෙනි පරිච්ඡේදයට. අපිට උන්වහන්සේ දෙන්න යන අලුත් අහස අලුත් පොළොව ගැන උන්වහන්සේ කතා කරනවා. එළිදරව් 22 වෙනි පරිච්ඡේදයේ මම ඔබගේ අවධානය යොමු කරන්න කැමති 5 වෙනි පදයට. එළිදරව් 22 වෙනි පරිච්ඡේදයේ 4 සහ 5 කොහොමද කියන්නේ? ඔහු උන්වහන්සේගේ මුහුණ දකින්නෝය. උන්වහන්සේගේ නාමයේද ඔවුන්ගේ නළලවල තිබෙන්නේය. එහි රාත්‍රියක්වත් නොවන්නේය. රාත්‍රියක් තවත් නොවන්නේය. පහන් ආලෝකයවත් සූර්යාවත් ඔවුන්ට ඕනෑ නැත. මක්නිසාද ස්වාමින් වහන්සේ ඔවුන්ට ආලෝකය දෙනසේක. දාබ්‍ර සහෝදර සහෝදරිය උන්වහන්සේ
ක්‍රිස්තියානි කාර්යයකට තමන්ගේ මනසේ ප්‍රශ්නාර්ථ ලකුණ හිටින්ට උන්වහන්සේ කිසි දෙයක් වහලා නැහැ. උන්වහන්සේ අවශ්‍ය දේ උන්වහන්සේ එල්දරව් කර දී තිබෙනවා. උන්වහන්සේ අපිට දෙන්න යනවා අලුත් අහසේ සහ අලුත් පොළොවේදී. උන්වහන්සේ කියනවා සූර්යයක් අවශ්‍ය නැහැ. ඇයි? උන්වහන්සේගේ ආලෝකය උන්වහන්සේගේ දරුවන්ට දෙන්න යනවා කියලා. ඔබ මේ උන්වහන්සේ ලියා තිබෙන වචන විශ්වාස කරනවද? එහෙම නැත්නම් මනුෂ්‍ය බුද්ධියෙන්, මනුෂ්‍ය ඥාණයෙන්, මනුෂ්‍යයන් විසින් කතා කරන තර්ක විතර්ක පිළිගන්නවද කියලා ඔබ අද දවසේදී තීරණය කළ යුතුමයි. ඒ නිසා ඒ දේ අමතක කරන්න එපා. ආලෝකය පිළිබඳ. ඒකට අපිට පැහැදිලිවම වෙනවා. උන්වහන්සේ පළවෙනි දවසේදී උන්වහන්සේ උන්වහන්සේගේ ආලෝකය මේ පෘථිවියට වැටෙන්නට සලස්ුවා. ඒ අනුව උන්වහන්සේ ඉන්පසුව හතරවෙනි දවසේදී උන්වහන්සේ මේ ලෝකේ ප්‍රධාන ඒ ආලෝකයේ දෙන්න අවශ්‍ය වෙන ග්‍රහය නැත්නම් ඉර සඳ තාරකාමවල උන්වහන්සේ ඒ දේ ලෝකයේ පැවැත්ම පිණිස නිර්මාණය කරනු ලැබූ බව අමතක කරන්න එපා. එහෙම නැතුව බදාදා ඉරමගුවයි කියලා සතියේ පළවෙනිද බදාදා පටන් ගන්නෙ නැහැ. මොකද ඒකට හේතුවක් කියනවනේ. ඔව් සන්ඩේ ඒක අපි තේරුම් ගන්නට උන පරණ කිවිසුමේ මේ දින කතා කරේ නැහනේ. ඉරිදා සමුදාගාරවල කියලා පරණ කිවිසුමේ තිබුණේ නැහැ. පරණ කිවිසුමේ කතා කරේ සතියේ පළවෙනිද දෙවෙනිද තුන්වෙනිද යනාදී වශයෙන්. එතකොට අපි දන්නවා ක්‍රිස්තු වර්ෂ 100 දී පමණ තමයි මේ පළවෙනිදාට රෝම ආభాෂය අනුව නැත්නම් රෝම අධිරාජ්‍ය විසින් මේ දවස්වලට නම් තිබ්බේ. ඔබට මේ පිළිබඳව සොයා ගන්න පුළුවන්. අපිට ඉතිහාස පොත්පත් අධ්‍යයනය කරොත් මේ දිනවලට කවුද නම තිබ්බේ කියන කාරණේ. ඒ නිසා ඒක පැහැදිලි. ඒ නිසා මේක දැනගෙන දේ වචනේ දැනගෙන කතා කරන්න ඕනේ. නිකම් මේ Tamanට කතා කරන්න මේ කතික ශක්තිය තියෙනවා කියලා චතුර ශක්තිය තිබෙනවා කියලා නිකන් මිනිසයන්ව දොඩවලා ක්‍රිස්තියානි කාරණාව මුලා කිරීම ඒක කරන්න එපායි කියලා මම විශේෂයෙන් ඔහුගේ නිලාසෙන්නවා. ඒ නිසා සුද්ධ ලීවිල්ලේ මිනිසයාගේ ගැලවීමට අවශ්‍ය දේ මිනිසයාට දැනගත යුතු දේ සියල්ල උන්වහන්සේ එල්තරව කර දී තිබෙනවා. දැන් ඔහු කියන කාරණයක් තමයි දෙසැම්බර් 25 ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලා කියලා කොහෙද ලියලා ඔව් අපි ඒක හිස් මුදුනින් පිළිගන්නවා. කතෝලික සභාව ඒ විදිහට කතා කරාට දේව වචන ඉගෙන ගන්න කිසිම කිතුණුවෙක් ක්‍රිස්තුස් වහන්සේ දෙසැම්බර් 25 ඉපදුනා කියලා පිළිගන්නේ නැහැ. ඒක මිත්‍යාවක්. ඒක ව්‍යාජ ඉගැන්වීමක්. ඒක මිත්‍යා දෘෂ්ටික ඉගැන්වීමක්. ඒක පැහැදිලිව කියන්න ඕන. උන්වහන්සේගේ වචන ඉගෙන ගන්න පුද්ගලයෝ, උන්වහන්සේගේ වචනේ අධ්‍යයනය කරලා තියෙන පුද්ගලයෝ කවදාවත් ක්‍රිස්තුස් වහන්සේ දෙසැම්බර් 25 ඉපදුනා කියලා පිළිගන්නේ නැහැ. ඒක ඔහුට පැහැදිලිව කිය යුතු කාරණයක්. මොකද උන්වහන්සේගේ උත්පත්ති උන්වහන්සේ දිනවකවානු දීලා නැහැ. ඒකත් මිනිස්සු රූපයක් කරගන්න නිසා උන්වහන්සේ දේ දීලා නැහැ. නැති බව මතක තියාගන්න ඕන. ඊළඟට උන්වහන්සේ නෞකාරයක්ද නැද්ද කියලා අහන්න ඕනේ. මේ උගතුන් බුද්ධිමුගතුන්ගෙන් නෙමෙයි අහන්න ඕනේ කාගෙන්ද? උන්වහන්සේ මේ ආකාරයෙන්ම උන්වහන්සේගේ මැවීම ගැන ප්‍රශ්න කරපු කෙනෙකුට ලස්සනට උත්තර දීලා තිබුණා උන්වහන්සේ. අපි යන් ඒක ඒ බයිබල් පාඩ හොයන්න. අපි යෝග්‍ය පොතට යෝග්‍ය පොතේ 12 වෙනි පරිච්ඡේදයට අපි යන්. යෝග්‍ය පොතේ 12 වෙනි පරිච්ඡේදයේ මම කියවන්න කැමති 7 වෙනි පදයේ සිට. යෝග්‍ය පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ සිට. ඔය තර්ක විතර්ක ගෙනන කෙනාට අහන්න කියන්න තියෙන්නේ මට මනුෂ්‍යයන්ගෙන් අහන්න එපා ගිහිල්ලා අහන්න මුර්ගයන්ගෙන්. මුර්ගයෝ කියයි කවුද මේ ලෝකයේ මවල තියෙන්නේ කියලා. මෙතන එහෙම තමයි දෙවියන් වහන්සේ කතා කරලා කියන්නේ යෝග්ට කියනවා ඔබට මං ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ගිහිල්ලා බලන්න. ගිහිල්ලා අහන්න මුර්ගයන්ගෙන්. එහෙත් මුර්ගයන්ගෙන් අසාපන්න. උන් උඹට උගන්වනවා ඇත. මේක තමයි දෙන්න තියෙන මට උත්තරේ. මෙතන යෝග් පැහැදිලිව කතා කරන උන්වහන්සේ කතා කරලා එහෙත් මුර්ගයන්ගෙන් අසාපන්න උන් උඹට උගන්වනවා ඇත. ආසේ පක්ෂින්ගෙන් අසාපන්න මිනිස්යන්ට දෙවියන් වහන්සේ කෙනෙක් දෙවි කෙනෙක් මේ ලෝකේ මැව්වා කියලා විශ්වාස කරන්න බැරි වුණාට ඒ දේ මේ මුළු සබහා ධර්මයේම පිළිගන්නවා. මුර්ගියෝ පිළිගන්නවා උන්වහන්සේ විසින් මොකද මුර්ගයා ඒ සත්‍ය ක්‍රියාකාරීත්වය දෙස බලන කල ඕනෑම මෝඩයෙකුට ඕනෑම මොලයක් කලදක් තියෙන මිනිහෙකුට තේරෙනවා මේ දේ දෙවියන් වහන්සේ විසින් මවන ලද බව. මනුෂ්‍යයාට තේරුම් නොගියට දෙවියන් වහන්සේ උසස් බුද්ධියක් මනුෂ්‍යයාට දුන්නේ මේ දේ පැහැදිලිව තේරුම් ගන්නයි කියලා. නමුත් මනුෂ්‍යයාගේ තියෙන අකීකරුකමට හිතුවක්කාරකමට මේ දේ මනුෂ්‍යය පිළි නොගත්තට මුළු මැවීමම එක්ක නැත්තම් මේ ස්වභාවදාමයක ජීවත් වෙන පුද්ගලයන්ට තේරෙනවා සත්තුන්ගේ ක්‍රියාකාරීත්වය දිහා බලනකොට පක්ෂීන්ගේ ක්‍රියාකාරීත්වය දිහා බලනකොට කවුද ඒව කරන්නේ? කවුද ඒ අය පාලනය කරන්නේ?
සත්තුන්ගේ ක්‍රියාකර්තය නැත්නම් පක්ෂීන්ගේ ක්‍රියාකර්තය දිහා බලනකොට අටවෙනි පදේ යනවා නොහොත් පොළොවට කතා කරපන්න. ඒ විට ඒක නුඹට උගන්වනවා ඈත. මුහුදේ මත්ස්‍යයන් නුඹට කියා දෙනවා ඈත. ස්වාමින් වහන්සේගේ අත මේදී මේ කල බව මේ සියල්ලන් දැන නොගන්නේ කවුද? මේ සියල්ලෙන් දැන නොගන්නේ කවුද? මතක තියාගන්න. උන්වහන්සේ මේ සියල්ලට උන්වහන්සේ සාක්ෂීන් තබා තිබෙන සබහ ධර්මයේ තුල සතුන්ගේ ක්‍රියාකාරීත්වය තුළ පක්ෂීන්ගේ ක්‍රියාකාරීත්වය තුළ උන්වහන්සේ සාක්ෂීන් තබලා තිබෙනවා. උන්වහන්සේ මෞංකාරයන් බව. තව බයිබල් පාඨයකට යන යෝග්‍ය පොතේ උන්වහන්සේගේ උත්තරේ හරි ලස්සනයි. යෝග්‍ය පොතේ 38 වෙනි පරිච්ඡේදය. යෝග්‍ය පොතේ 38 වෙනි පරිච්ඡේදය මම කියවන්න කැමතියි. පළවෙනි පදයේ සිට 6 වෙනි පදය දක්වා. මොකක්ද අහන්නේ? ඒ විට ස්වාමින් වහන්සේ කුණාටුවේ සිට යෝබ්ට උත්තර දෙමින් මෙසේ කීසේක. යෝබ්ට උත්තර මොකද යෝබ්ට තුල සැකයක් ඒ ඔය අද දවසේදී ඔය වීඩියෝ බලන ඒ ක්‍රිස්තියානි අයට කිතුණුවන්ට ඇති වුණ සැකයම යෝග්‍ය හිත තුලත් ඇති වුණා. නමුත් ඔහු පව් කළේ නැහැ. සැකය ඕන කෙනෙකුට මේ දේවල් බලනකොට හිත චංචල වෙනවා, තරහ යනවා. නමුත් අවශ්‍ය නැහැ. මොකද සුද්ධ ලිවිලේදී උන්වහන්සේ අහනවා. ඒ අයට දෙනවා මේ ප්‍රශ්න. මොකක්ද අහන ප්‍රශ්නේ? ඉතින් පුරුෂයෙකු මෙන් නුඹේ ඉඟටිය බැඳගෙන මා නුඹගෙන් අසන විට මට කියාපන්න. ඔය තර්ක විතර්ක කරන කෙනාගෙන් අහන්න තියෙන ප්‍රශ්න ටික මේවට පුළුවන් නම් උත්තර දෙන්න. මා නුඹෙන් අසන ප්‍රශ්න වලට උත්තර දෙන්න කියනවා. මම පොළොව පිහිටු කළ නුඹ කොතන හිටියේද? හිටියද අපි මේ උන්වහන්සේ පොළොව පිහිටවන කල අපි ඇසින් දැක්කද? තවත් කවුරු කියන දේ තව කෙනෙක් කියන දේ නේද ඔය පිළිගෙන ඉන්නේ මිනිස්සු. මිනිස්සු පර්ණාව වාදේ වෙන්න පුළුවන්. ඒ කාරණා. උන්වහන්සේ යනවා මම පොළොව පිහිටු කල මිනිසයා කොහෙද හිටියේ කියලා. නුඹ දන්නේද? දන්නේ නම් කියාපන්න. ඒකේ මිමි නියම කළේ කවුද? නුඹ දන්නේද? නොහොත් ඊට පිට ලනු ඇද්දේ කවුද? ඒකේ අත්වාරම් දැබුවේ මොකක් පිටද? ඊළඟට කියනවා මම කියවන්න කැමති ඒ 6 වෙනි පදේ ඉඳන් මම ඔබට කිව්වේ. ඊළඟට 23 ඉඳලා මම ඔබට අවශ්‍යම දේ විතරයි දෙන්නේ. 23 ඉඳලා කිව්වොත් අපිට හිම ගබඩා ළඟට නුඹ පැමිණෙයිද? නොහොත් ගල්වැසි ගබඩා දුටුවේද? එළිය විහිදෙන්නේ නැගෙනහිර සුලක පොළොවේ සිට පැතිරෙන්නේ මොන මාර්ගයෙන්ද? පුරුෂයෙකු නැති දේශයකට කිසි මිනිසෙකු නැති කාන්තාරයකටත් වැසිවස්සා වනේද පාළු තන්ද සනහ තුන වැවෙන්ට සලස්වන්ට වර්ෂාවට පාරවල්ද අකුණු වලට විදුරුද මාර්ගයද ඉවර කළේ කවුද? වර්ෂාවට පියෙක් ඇද්ද? පිනි බිඳු ඉපදුවේ කවුද? හිම කැට කාගේ ගැබෙන් නික්මුනේද? අහසේ සිනිදු හිම ජනිත කළේ කවුද? ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන. මිනිස්සු දන්නවද? ඊළඟ කාරණේ 31 ඉඳලා 36 දක්වා. මොකද්ද කියන්නේ? හත් දින්නේ තරුවල බඳින්න නුඹට පුළුවන්ද? නොහොත් මුවසිරසේ බැඳුම් මුදන්ට පුළුවන්ද? මසරොත් ඒවායේ මේ අපි දැන් මේ පුද්ගලයා ජ්‍යොතිෂවේදියෙක්ින්ද මේව ගැන හොඳට දැනගන්න ඕන. මේ පුද්ගලයා හොඳට දැනුවත් තියෙන්න ඕන. ඒ නිසා මසරොත් ඒවායේ නියම කාලයට නික්මෙන්න නුඹට පුළුවන්ද? පිරියුර සහිත මහා වලසා ගෙරෙන්න නුඹට පුළුවන්ද? නුඹ අහසේ නියෝග දන්නවද? නොහොත් ඒකේ ආණ්ඩු බලය පොළොවේ කෙරෙහි පීඨවන්ට නුඹට පුළුවන්ද? පුළුවන්ද මේ දේවල් මනුෂ්‍යයන්ට කරන්න? පුළුවන් නම් ඒ ගැන කතා කරොත් වඩා හොඳයි. 38 වෙනි පදේ මම කියවන්න කැමතියි. පුළුවන්ද මිනිසෙකුට ප්‍රඥාවෙන් වලාකුළු ගණන් කරන්නට? අහසේ වාජන වලින් දිය වගුරුවන්ට කාට පුළුවන්ද? සතුන්ට කන්න දෙන්න පුළුවන්ද? නුඹ සිංහදේනුවට ගොදුරු දඩයම් කරන්නේද? තරුණ සිංහයන් නුගේ ගොහල් läග කැලෑවේ සැඟවි සිට බලා සිටුවට නුඹ ඔවුන්ගේ ආශාව සංසිඳනවාද? මිනිසයා දේවල් කරන්නේ. කවුද දේවල් කරන්නේ? දාබ්‍ර සහෝදර සහෝදරිය උන්වහන්සේ අවශ්‍ය දේ උන්වහන්සේ ඔබටත් මටත් දී තිබෙන බව අමතක කරන්නට එපා. උන්වහන්සේ අවශ්‍ය දේ ඔබටත් මටත් දී තිබෙනවා. අපි උන්වහන්සේ රිසිදුවන්ත වෙන්න ඕන. මොකද උන්වහන්සේ මේ කාරණා අපිට දී තිබෙන නිසා. දැන් අපි පරණගේ අලුත් ගියසෙම හිටියා වූ ඒ බුද්ධිමතා වෙන කවුරුත් නෙවෙයි අපි දන්නවා එදා හිටියා වූ අපි දැන් කියනවා දැන් නැත්තම් එදා තිබුණා උසස්ම අධ්‍යාපන ආයතනයේ ඉගෙන ගත්තා වූ උසස්ම ගුරුවරයාගෙන් මහාචාර්යවරයා වෙන ගමාලියල් නැමැති ඒ අලුත් ගියසෙමේ හිටියා වූ ඒ ගමාලියල් නැමැති
මහාචාර්යවරයාගෙන් ඉගෙන ගත්තා වූ පෞල්තුමා මොනවද මේ ගැන කියන්නේ කියලා. අපි බලමු කොරින්ති පොතට. එක කොරින්ති පොතට. එක කොරින්ති මම කියවන්න කැමති පළවෙනි පරිච්ඡේදය. එක කොරින්ති පළවෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ. පෞල්තුමා මෙන්න මෙයා කරන් කියනවා පළවෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ. මතක තියාගන්න. ඔය පුද්ගලයාට කුරුසිය විහිළුවක් වුණත් මෝඩකම වුණත් අපිට ඒ දේ මෝඩ නෙවෙයි. ඔය වගේ පුද්ගලයන්ට පෞල්තුමා මෙන්න මේ වගේ කතා කරනවා. මග්නිසාද කුරුසියේ වචනය ඔහු කියනවා මේක මිත්‍යාවක් මේ මිත්‍යාවෙන් මිදෙන්ටේ කියලා. උන්වහන්සේගේ ජීවිතය කුරුසියේ පූජා කරලා උන්වහන්සේ මනුෂ්‍යයන්ව පාපයෙන් ගලවගත්ත කියන එක මිත්‍යාවක්. උන්වහන්සේ ලේකරණ කරගෙන මනුෂ්‍යයව පාපයෙන් ගලවගත්ත කියන එක මිත්‍යාවක්. ඔව් එයාට තමයි මේ උගත් බුද්ධිමතා කතා කරන්නේ. පෞල් නැමැති උගත් බුද්ධිමත් පුද්ගලයා කතා කරන්නේ කුමක්ද? මග්නිසාද කුරුසියේ වචනේ විනාශ වෙන්නන්ට මෝඩකමයි. කෙලින්ම කියනවා. ඒ නිසා ඔබගේ මේ මෝඩ තර්ක ඉදිරිපත් කරන්න එපා. මොකද ඒක දේව වචනයට අනුව දේව වචනයට අපි විශ්වාස කරන්නේ මනුෂ්‍යයන් කියන දේ නෙවෙයි සුද්ධ ලීවිල කියන දේ. ඔය වගේ කතා කරන අයට දේව වචනේ කතා කරන්නේ මෝඩයන් හැටියට හඳුන්වන්නේ. ඒ නිසා ඔබට ඔබගේ රස්සාව කරගෙන ඔබගේ පැත්තකට ලයින් සුද්ධ ලීවිල ගැන කතා කරනවා නම් සුද්ධ ලීවිල හොඳට අධ්‍යයනය කරලා සුද්ධ ලීවිල දැනගෙනගෙන ඒ ගැන කතා කරන්න. සුද්ධ ලීවිල අපි ඉගෙන ගන්න ඕනේ, අපි පිළිගන්න ඕනේ. මෙච්චර උගත් බුද්ධිමත් වූ පෞල්තුමා කතා කරනවා ජම්මික මනුෂ්‍යයාට බෑ සුද්ධ ලීවිල කාරණා පිළිගන්නටයි කියලා. ඒ දේ පිළිගන්න ඕනේ ආත්මික විලස විමසන්න ඕනේ කියන කාරණේ. මග්නිසාද කුරුසියේ වචනය විනාශ වෙන්නන්ට මෝඩකමේ. නමුත් ගැලවෙන්නව අපට ඒක දෙවියන් වහන්සේගේ බලය. මතක තියාගන්න. ගැලවෙන්නව අපට ඒක දෙවියන් වහන්සේගේ බලය. 20 වෙනි පදේ ප්‍රඥාවන්තයා කොතනද? ව්‍යවස්ථාව උගන්වන්න කොතනද? මේ ලෝකේ සමාවෙන මේ ලෝකේ වාද කරන්න කොතනද? ලෝකයේ මිනිස්සු බොහෝ දේවල් ගැන වාද කරනවා. ලෝකයේ මැවීම ගැන වාද කරනවා. උන්වහන්සේ එතනම කතා කරනවා. මම කියවන්න කැමති 20 මම කියුවේ 20 වෙනි පදේ. ඊළඟට මම කියවන්න කැමති 27. කොහොමද කියන්නේ 27 වෙනි පදේ? නමුත් දෙවියන් වහන්සේ ප්‍රඥාවන්තයන් ලැජ්ජාවට පමුණුන පිණිස ලෝකේ මෝඩ දේවල් තෝරාගත්සේක. මොනවා පිණිසද? ප්‍රඥාවන්තයන් ලැජ්ජාවට පමුණුන පිණිස ලෝකේ මෝඩ දේවල් තෝරාගත්සේක. දෙවියන් වහන්සේ ශක්තිමත් දේ ලැජ්ජාවට පමුණුන පිණිස ලෝකේ දුර්වල දේවල් තෝරාගත්සේක. ඒ නිසා සුද්ධ ලේවිල්ම තමයි ඔබට උත්තර දෙන්නේ. වෙන කොහෙවත් නෙමෙයි. මම කියවන්න කැමති ඔබට විශේෂයෙන් ඔබගේ අවධානය යොමු කරන්න කැමති මේ සුද්ධ ලේවිල්ල විශ්වාස කළා අය උන්වහන්සේගේ ගෝලයන් තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරා උන්වහන්සේ වෙනුවෙන් මේ සුද්ධ වූ ධර්මතාවය වෙනුවෙන් මේ සුද්ධ වූ සත්‍යතාවය වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතය පූජා කළා. ක්‍රිස්තු වර්ෂ 538 සිට 1798 දක්වා කාල පරිච්ඡේදය තුළ කිතුණුවන් මිලියන ගණනක් තමන් අදහූ දේ වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කළේ. ඔවුන් ගොන් හින්දාද? ඔවුන් ගොන් නිසාද? අහන්න තියෙන ප්‍රශ්නේ ඒකයි. එතකොට විශේෂයෙන් ඔබට විශේෂයෙන් කිතුණු දරුවන්ට විශේෂයෙන් ක්‍රිස්තියානි අයට කතා කරන්න තිබෙන්නේ අපි පිළිගත යුත්තේ අපි උන්වහන්සේ කියන දේද මනුෂ්‍යයා කියන දේද සුද්ධ ලීවිල කියන දේට අපි කීකරු වීම තුලින් එදා නෝවා සහ ඔහුගේ පවුලේ අය විනාශයෙන් බේරුණා. අද දවසෙත් උන්වහන්සේ ඔබගේ අතේ ඔබ ඉදිරියේ තිබෙන මේ තීරණය ඔබ කවුරු කියන දේද පිළිගන්නේ? සුද්ධ ලීවිල කියන දේද නැත්නම් මනුෂ්‍යයන් ගෙන්නව මේ මෝඩ තර්ක විතර්කද ඔබ පිළිගන්නේ කියන දේ ඔබ අද දවසේදී තීරණය කරන්න ඕන. ඒ නිසා ගීතාවලිය පොතට පෙරළමු දාවිත් මොනවද කියන්නේ කියලා. ගීතාවලිය පොතේ 53 වෙනි පරිච්ඡේදය. ගීතාවලිය පොතේ 53 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ කියනවා අඥානය දෙවි කෙනෙක් නැතයි තමාගේ සිතුම තුලම කියන්නේය. සුද්ධ ලේවිලින්ම තමා පිළිතුරු දෙන්නේ අඥානය දෙවි කෙනෙක් නැතයි තමාගේ සිත තුල කියන්නේ. එක කොරින්ති පොතේ 3 වෙනි පරිච්ඡේදය පවුල්තුමා කතා කරනවා මෙන්න මේ අයට. එක කොරින්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ මම කියවන්න කැමති 18 සහ 19.
කිසිවෙක් තමාම රවටා නොගනීවා. නුඹලා අතරේ යමෙක් මේ ලෝකයේ ප්‍රඥාවන්තයයි සිතන්නේ නම් හරි නුඹලා අතරේ යමෙක් මේ ලෝකයේ ප්‍රඥාවන්තයයි සිතන්නේ නම් ඔහු ප්‍රඥාවන්ත වන පිණිස මෝඩයෙක් වේවා. ඇයි? ඒකට හේතුව මක් නිසාද? ලෝකයේ ප්‍රඥාව දෙවියන් වහන්සේ ඉදිරියේ මෝඩකමයි. හරි? උන්වහන්සේ එතන පැහැදිලිව කියනවා ලෝකයේ ප්‍රඥාව දෙවියන් වහන්සේ ඉදිරියේ මෝඩකමයි. පවුල්තුමා මේ උගත් බුද්ධිමතා මම මතක තියාගන්න එදා හිටියා උගත්ම පුද්ගලෙක් පවුල්තුමා කියලා කියන්නේ. ඔහු ක්‍රිස්තුස් වහන්සේ මුණ ගැසෙන්නට පස්සේ තමයි ඔහුගේ ජීවිතය වෙනස් වුණේ. අපි යන් එල්දරා එක කොරින්ති පොතේම මම කියවන්න කැමති 3:18 සහ 19 කිව්වේ දෙවෙනි පරිච්ඡේදයේ 14ට. දෙවෙනි පරිච්ඡේදයේ 14ට. ඒ කොරින්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 14 කියනවා නමුත් ජම්මික මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේගේ කාරණා පිළි නොගනී. ජම්මික මනුෂ්‍යයාට බෑ දෙවියන් වහන්සේගේ ආත්මයන්ගේ කාරණා පිළිගන්න. සුද්ධ ලියවිලි ලියා තිබෙන දේ පිළිගන්න ඔහුට බෑ. ඒවා ඔහුට මෝඩකමය. කෙලින් උත්තරේ දීලා තිබෙනවා. සුද්ධ ලියවිලි ලියා තිබෙන දේ ඒවා ඔහුට මෝඩකමය. ඒ ඔහුට ගොම්. ඔහුගේ මනසෙන් ඔහුගේ වචනෙන් කියනවා ඒක ඔහුට ගොම්. නමුත් ඒක අපිට ඊට පස්සේ කියනවා ඒවා ආත්මික ලෙස විමසිය යුතු බැවින් ඒවා දැනගන්න ඔහුට බැරිය. පිළිතුරු සුද්ධ ලියවිල්ලම දීලා තියෙනවා. මම නෙමෙයි දෙන්නේ. සුද්ධ ලියවිල්ලම දෙන්නේ. ඒ නිසා මේ සියල්ල සුද්ධ ලියවිලි ලියා තිබෙන දේ ඇදහිල්ලෙන් පිළිගත යුතු කාරණයක් නිසා ආත්මික ලෙස විමසිය යුතු කාරණා නිසා පරීක්ෂණය කරලා නැත්නම් ලැබ් එකක සයන්ස් ලැබ් එකේ ගිහිල්ලා පරීක්ෂණය කරලා පිළිගන්න ඕන කාරණා සුද්ධ ලියවිලි ලියා නැහැ. ගැලවීම පිළිබඳව කාරණා ඒ දේවල් ලියලා නැහැ. ගැලවීම පිළිබඳව කාරණේ පරිණිවිසමේ ආදර්ශය දී තිබෙනවා නෝවාගේ ජීවිතය තුළ. ඒ ආදර්ශෙම ඔබ ඒ දැන වලේ වැටෙනවද? එහෙම නැත්නම් අපිට උන්වහන්සේ දී තියෙන අනුතුරුවකම පිළි අරගෙන උන්වහන්සේව පිළිගන්නවද කියන කාරණේ ඔබ තීරණය කරන්න ඕන. අවසාන වශයෙන් 9 වෙනි පදේ මම කියවන්න කැමති 2 කොරින්ති පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පරිච්ඡේදයේ 2 කොරින්ති පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 2 කොරින්ති පොතේ 2 වෙනි පරිච්ඡේදය 1 කොරින්ති පොතේ සමායන 1 කොරින්ති 2 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ අපි කියවලා මේ පාඩම අවසන් කරමු. දෙවියන් වහන්සේ විසින් තමන් ප්‍රේම කරන්නන්ට සූදානම් කළ යම් දෙයක් ඇද්ද? ඒ දේ අසර නොපුරුනේ පෞල්තුමා කියනවා. කනට නොඇසුනේය, මනුෂ්‍යයන්ගේ සිත්වලට නොපැමිණියේය. නමුත් දෙවියන් වහන්සේ සූකී ආත්මයන් වහන්සේ කරන කොටගෙන අපට ඒ දේ ඉල්දරව් කරසේක. සුද්ධ ලියවිල්ලේ අපිට ඒ සියල්ල ආත්මයන් වහන්සේ කරන කොටගෙන ඉල්දරව් කර දී තිබෙනවා. ඒ නිසා උන්වහන්සේ අපිට එල්දරව් කර දී තිබෙන දේ ආත්මික කාරණා ආත්මික ලෙස විමසලා උන්වහන්සේ කෙරෙහි අදහගෙන උන්වහන්සේ කෙරෙහි පූර්ණ ඇදහිල්ලෙන් යුක්තව සුද්ධ ලියවිලි ලියා තිබෙන දේ අපි විශ්වාස කරමු. එහෙම නැත්නම් උගතුන් බුද්ධිමතුන් මහාචාර්යවරුන් කියන දේ අපිට අදාළ නැහැ. සුද්ධ ලියවිලි කියන දේ සරල දේ මිනිස්යාට තේරුම් ගත හැකි වන ආකාරයට උන්වහන්සේ මේ සියල්ල එල්දරව් කර දී තිබෙනවා. ඒ නිසා මේක ඔය දේශන වෙනුවෙන් කලාව පළවෙනි සහ අවසාන පාඩම. ඒ නිසා මම විශේෂයෙන් අපේ සහෝදර සහෝදරයන් ඉල්ලා සිටිනවා එතන සුද්ධ නැත්නම් ආලෝකයක් සත්‍යතාවයක් නැහැ. ඒ නිසා එක දෙයක් ඇති හොඳටම ඒක එන්නේ නපුරාගෙන්ද ඒක යහපත් දෙයක්ද කියලා හඳුන ගන්න. ඒ නිසා අපි පැහැදිලිව හඳුනගත්ත දෙයක් තමයි දැන් තර්ක විතර්ක අවශ්‍ය නැහැ. සුද්ධ ලියවිල්ලට අනුව මේ සියල්ල සාතන්ගෙන් මේ සියල්ල නපුරාගෙන් නාව කියන්නේ. ඒ නිසා ඒ දේ තේරුම් අරගෙන අපි තව දුරටත් සුද්ධ ලියවිල්ලේ උගන්වා තිබෙනවා මේ සුද්ධ වූ ආලෝකය, දීලා තිබෙනා ආලෝකය අපි තදින් අල්ලාගෙන මේ මහත් වූ නපුරු කාලයේදී මිනිස්යන්ව මුලා කරන කාලයේදී ඇදහිල්ල සලවන්ට උත්සාහ කරන සාතන් ඇදහිල්ල සලවන්ට උත්සාහ කරන කාලයේදී තවත් අපි උන්වහන්සේ වෙනුවෙන් ශක්තිමත් වෙලා උන්වහන්සේ තුල ශක්තිමත් වෙලා අපි උන්වහන්සේගේ සුද්ධ වූ පැමිණීමට සුද්ධ ලියලා තිබෙන ආලෝකයන් සූදානම් එසේ කරන්ට ඔබටත් මටත් උන්වහන්සේගේ කරුණාව ආශිර්වාද ප්‍රාර්ථනා කරන ඔබ සමෘද්ධියේ පිහිටයි.